යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද. මේ වැඩසටහන අපි පටිගත කරන්නේ ඊශ්‍රායල් වල ජෙරුසලම් නගරයේ සිට. අද ඊශ්‍රායල් රටට වැදගත් දවසක්. මොකද අද යොම් කිපෝර් කියන මංගල්‍ය දවසක්. ඉතින් අද මේ වැඩසටහන පටිගත කරන්න අපි තීරණය කරගෙන ඉන්නවා. පාරවල් හිස් වෙලා තියෙනවා, වාහන මොනවත් යන්නේ නැහැ අද. ඉතින් අද අපි දෙවියන් වහන්සේට දිය යුතු සැබෑ නමස්කාරය යන මාතෘකාවෙන් තමයි අපි අද යම් දේවල් ඉගෙන ගන්න යන්නේ. ඉතින් මිත්‍රවරුනි, අපි ඉගෙන ගමු නමස්කාරය කියන්නේ මොකක්ද? අපි කොහොමද දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ? කිතුණු අපි සභාව තුල පමණක් නෙවෙයි, අපගේ පෞද්ගලික ජීවිතවල අපි කොහොමද නමස්කාර කරන්නේ කියන දේ තමයි අද මම ඔයගොල්ලන්ට උගන්වන්න කැමති වෙන්නේ. ඉතින් මිත්‍රෝනි, මම දීර්ඝව මේ දේවල් උගන්වන්න නැතුව හැකිතරම් කෙටියෙන් හැබැයි පැහැදිලිව මම ඔබට උගන්වන්න කැමති වෙනවා. මන්ද දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නෙම උන්වහන්සේට නමස්කාර කරන්නයි. ඉතින් නමස්කාරය යනු කුමක්ද? ඒ නමස්කාරය තුළට අන්තර්ගත වී තිබෙන අංගයන් කුමක්ද? ඒ අංගයන් තනි තනියෙන් අපි කොහොමද දැනගෙන ඒ දේ දෙවියන් වහන්සේ කැමති වෙන විදියට අපි උන්වහන්සේට ලබා දෙන්නේ කියන දේ තමයි මම දැන් අද ඕගොල්ලන්ට උගන්වන්න යන්නේ. හොඳයි මිත්‍රෝනි, අද අපි සභාවේ අපි නමස්කාරයන් කරනවා. ඉතින් නමස්කාර කරන ක්‍රමවල වැරදි නිවැරදි හොඳ නැති එහෙම කියලා අපි කතා කරන්න ඕනේ නෑ. මොකද දෙවියන් වහන්සේගේ නමස්කාරය කියන දේ අපි තුලින් හට ගන්න ඕන දෙයක්. දෙවියන් වහන්සේ කොහොමද අපේ නමස්කාරය බලාපොරොත්තු වෙන්නේ? ඒ ආකාරවයි අපි උන්වහන්සේට නමස්කාරය දෙන්න ඕනේ. ඒ නිසා කරුණා කරලා ඔබ සභාවකට යන කෙනෙක් නම් ඔබගේ සභාවේ තිබෙන නමස්කාරය මගේ ඉගැන්වීමත් සමග සංසන්දනය කරලා බලන්න එපා. මෙහෙමනේ නමස්කාර කරන්න ඕනේ, අපි අර විදියට නමස්කාර කරන්න කියලා මේ වැරදි හොයන්න හදන්න එපා. මේ පාඩම වැරදි හොයන්න උත්සාහ කරන පාඩමක් නෙවෙයි. අපි කරන නමස්කාරය අපි වචනයට අනුව දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ආකාරයට කරගන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩමේ පරමාර්ථය. මේක තමයි මම උගන්වන්න යන්නේ. හොඳයි මිත්‍රවරුනි, නමස්කාරය කොටස් 4කින් සමන්විතයි. නමස්කාරයේ අන්තර්ගත වෙලා තිබෙන කොටස් 4 තමයි ස්තුතිය, ප්‍රශංසාව, නැමදීම සහ අයදීම. ස්තුතිය, ප්‍රශංසාව, නැමදීම සහ අයදීම. මේ කොටස් 4න් සමන්විත නමස්කාරය ඒ කොටස් 4කින්ම සමන්විත වුණාම තමයි සම්පූර්ණ වෙන්නේ. දැන් අපි වාහනයක් ගත්තාම ඒ වාහනය අංග සම්පූර්ණ වෙන්න ඒ වාහනේ රෝද ටික තියෙන්න ඕනේ. ඇඟිම තියෙන්න ඕනේ. දොරවල් තියෙන්න ඕනේ. ඉඳ ගන්න ඒ සීට් තියෙන්න ඕනේ. ඒ දේවල් සියල්ලෙන් සමන්විත වාහනේ තමයි අංග සම්පූර්ණ වාහනය. ඒ වගේ නමස්කාරය අංග සම්පූර්ණ වන්න මේ කොටස් 4 තියෙන්න ඕනේ. ස්තුතිය, ප්‍රශංසාව, නැමදීම සහ අයදීම. මේ 4 තමයි මම අද ඔබට උගන්වන්න යන්නේ මිත්‍රවරුනි. ඉතින් දැන් අපේ වැඩසටහන් ගත්තොත් එහෙම අපේ මොකක් හරි වැඩසටහනක් තියෙනවා නම් ඒකේ ස්තුති කතාව අවසානයට යොදනවා. අන්තිමට මේ ස්තුති කතාව පවත්වන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ අභියසට අපි ආපු ගමන් අපි ස්තුතිය අන්තිමට දාන්නේ. ඒකෙන් තමයි අපි පටන් ගන්නෙ. මොකද බයිබලේ පරණ ගිවිසුමේ දේව මාලිගාවට එන මිනිස්සු, උන්වහන්සේට නමස්කාර කරන්න එන මිනිස්සු ස්තුතිපූර්ව හදවතකින් තමයි එන්නේ. ඒ නිසා ස්තුතියෙන් තමයි නමස්කාරය පටන් ගන්න ඕනේ. ඉතින් මම කොටස් 4ක් ඔබට කියවන්නේ මිත්‍රවරුනි. ඒ කොටස් 4
නමස්කාර කරන්න යනවා නම් ඒ පැය මේ හරියට විනාඩි 15ක් ස්තුති කරන්න ඕනේ. විනාඩි 15ක් අපි ප්‍රශංසා කරන්න ඕනේ. විනාඩි 15ක් අපි නම දින්න ඕනේ. විනාඩි 15ක් අපි අය දින්න ඕනේ. එතකොට ඒ 15 විනාඩි 15 ඒවා හතරකින් තමයි පැයක නමස්කාරය සම්පූර්ණ වෙන්නේ. ඒ නමස්කාරය තමයි යාඥාව. ඒ නමස්කාරය තමයි යාඥාව. ඉතින් යාඥාවයි නමස්කාරයයි වෙන් කරගන්න එපා. දැන් අපි කොහොමද දන්නවද ඉබේම නමස්කාරයයි යාඥාවයි වෙන් කරගෙන ඉන්නේ? අපිට නමස්කාරය කියන්නේ ඔය ඔක්කොම අන්තර්ගත වෙලා තියෙනවා නිකන් අච්චාරුවක් වගේ. අපි නමස්කාර කරන්න ගියාම අපි මෙහෙම කරනවා. නමස්කාර වේවා ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, ස්තුති වේවා ස්වාමීනි කියලා කියනවා. අහලා තියෙනවද? මොකද එහෙම කරන්න ඇති. ඉතින් අපි ස්තුති වේවා, නමස්කාර වේවා, ප්‍රශංසා වේවා කියලා ඔක්කොම එක ගොඩට දාගෙන ඔක්කොම අපි මේ කියන්නේ. ඉතින් ඒක ඉතින් සිංහලෙන් කියනවා නම් ඉතින් අනා ගන්න වැඩක් තමයි ඕක. යාඥාව කියලා කියනකොට අපි මොනවද දන්නවද? අයදින එක විතරයි අපිට යාඥාව. යාඥාව කියන්නේ අපි ඉල්ලන එක විතරයි යාඥාව. හැබැයි මිත්‍රවරුනි, යාඥාවයි නමස්කාර කිරීමයි වෙන් කරලා බලන්න එපා. ඒ දෙකම එක හා සමානයි. ඒ දෙකම අපි දෙවියන් වහන්සේට දෙන්නේ. අර අපි යාඥාව කියලා කියන කොටස අර නමස්කාරය කියන කොටසින් 25%යි. ඒක ඉබේම නමස්කාරය තුළට අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා අපි නමස්කාරය ගැන කතා කරනකොට අපි යාඥාව ගැනත් කතා කරනවා, ස්තුතිය ගැනත් කතා කරනවා, ප්‍රශංසාව ගැනත් කතා කරනවා, නැමතුම ගැනත් කතා කරනවා. ඒ නිසා මේ කොටස් හතර මම කොටසින් කොටස විග්‍රහ කරන්නම්. එතකොට ඔබට මේ නමස්කාරය පිළිබඳව හොඳ අවබෝධයක් ගන්නට පුළුවන්කම ලැබේවි. හොඳයි. ඉතින් අපි දෙවියන් වහන්සේ ළඟට ගිය ගමන් අපි කරන්න ඕනේ දේ මොනවද? උන්වහන්සේට අපි ස්තුති කරන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ අභියසට යන විට ස්තුති පූර්වව යන්න ඕනේ. ස්තුති කරමින් යන්න ඕනේ. ඉතින් කොහොමද අපේ යාඥාව නැතහොත් නමස්කාරය පටන් ගන්න? අපි පටන් ගන්නකොට උන්වහන්සේට ස්තුති කරගෙන පටන් ගන්නවා. මොනවා පිළිබඳවද අපි ස්තුති කරන්නේ? බොහෝ අය කරන්නේ මොනවද දන්නවද? ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා කියලා කියනවා. ඒක මදි. අපි දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා පැහැදිලිවම මොන දේවල් උදෙසා අපි ස්තුති කරනවද කියලා අපි උන්වහන්සේට පැහැදිලිවම ස්තුති කරන්න ඕනේ. අපි ලබාගත් ආශිර්වාද නිසා, අපි ලබාගත් ගැලවීම නිසා, උන්වහන්සේගේ ආරක්ෂාව නිසා අපි උන්වහන්සේට ස්තුති කරන්න පුළුවන්. එකින් එක කියා දෙන්න ඕනේ. දැන් සමහර විට මිත්‍රවරුනි, ඔබ දෙවියන් වහන්සේගේ අභියසට ගොස් ඔබට පෞද්ගලිකව දෙවියන් වහන්සේ දී තිබෙන ආශිර්වාදයන් ගැන එකින් එක කියාදී ස්තුති කරන්න පටන් ගත්තොත් ඒකටම පැයක් මදි වෙනවා. එච්චර ආශිර්වාදයන් උන්වහන්සේ අපිට දී තිබෙනවා. ඒ නිසා මිත්‍රවරුනි, හදිසි නොවි උන්වහන්සේගේ අභියසට ගොස් ඔබ දෙවියන් වහන්සේ ඔබට කර තිබෙන දේවල් මතක් කරගෙන ඔබ ඒවට ස්තුති කරන්න ඕනේ. දැන් මම උදාහරණයක් මම දෙවියන් වහන්සේගේ අභියසට ගියා නම් මට ස්තුති කරන්න පුළුවන් මට උන්වහන්සේ දුන්නු ගැලවීම ගැන. ඒ වගේම උන්වහන්සේ මට දී තිබෙන පවුල, උන්වහන්සේ මට දී තිබෙන ප්‍රඥාව, උන්වහන්සේ මට දී තිබෙන ආශිර්වාදයන්. ඒ වගේම උන්වහන්සේගේ සේවය පිළිබඳව මම උන්වහන්සේට ස්තුති කරන්න පුළුවන්. කිසිම සුදුසුකමක් නැති අපව උන්වහන්සේ කොහොමද තෝරාගෙන සේවයේ පාවිච්චි කරන්නේ? ඒ දේවල් ගැන අපි උන්වහන්සේට ස්තුති කරන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ව මේ ලෝකෙට ඒවා අපි වෙනුවෙන් උන්වහන්සේව පූජාවක් හැටියට දුන්න එකට උන්වහන්සේට අපි ස්තුති කරන්න පුළුවන්. ඉතින් ස්තුති කරන්න අපිට කියලා දෙන්න ඕනේ. අපි දන්නවා දැන් අපේ එදිනෙදා ජීවිතේ කවුරු හරි මොනවාක් අපිට කරපුවාම අපි මොනවද කරන්නේ? ඒගොල්ලන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි කියනවා අනේ ස්තුතිය, අනේ thank you මේක මට කරාට මේ උදව්ව කරාට ස්තුතියි කියලා අපි කියනවානේ.
ඒ වගේ දෙවියන් වහන්සේගේ අභියසට ගිහිල්ලා එකිනෙක අපි උන්වහන්සේට කියලා දීලා උන්වහන්සේට ස්තුති කරන්න ඕනේ. නිකන් ගිහලා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා කියලා කියන්න එපා. ඉතින් මිත්‍රවරුනි ඔබ පෞද්ගලිකව දෙවියන් වහන්සේට කරන নমස්කාරය හෝ වේවා සභාවක ඇදහිලිවන්තයින් පිරිසක් එක්ක ඔබ කරන ස්තුතිය හෝ වේවා ඒ ඔක්කොම කරනකොට එකිනෙක කියා දීදී අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. දැන් අපි ගමුකෝ සභාවක කියලා. සභාවක අපිට කිව්වොත් එහෙම নমස්කාර කරමු කියලා ඒ নমස්කාරය මෙහෙවන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. අපි ඉස්සලා ස්තුති කරමු කියලා කියන්නේ. දැන් ඔබ සභාවක নমස්කාරය මෙහෙවන්නේ නම් ඔබ ගිය ගමන් අපි নমස්කාර කරමු කියලා කියන්නේ. අපි ආඥා කරමු කියලා කියන්නේ. ඔබ කියන්නේ අපි ඉස්සෙල්ලා පොඩි කාලයක් අපි උන්වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ අපිට කරලා තියෙන දේවල් ගැන ස්තුති කරමු කියලා අපි එකිනෙක උන්වහන්සේට ස්තුති කරන්න පටන් ගන්න පුළුවන් සභාවෙම. එතකොට එකම වෙලාවේ ලොකු පිරිසක් ඉඳගෙන ඒගොල්ලෝ තනි තනියෙන් දෙවියන් වහන්සේට ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේ මට දුන් ගැලවීම නිසා ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් ඔබ වහන්සේ මා වෙනුවෙන් යොපු නිසා ස්තුතියි ස්වාමීනි. කියලා එකිනෙක ස්තුති කරන්න ගත්තාම බලන්න එතන මොන වගේ වාතාවරණයක් තිබේවිද කියලා. ඉතා අලංකාරයි. ස්තුති කරන එක ලස්සනයි. ඒ වගේම ඕනම කෙනෙකුට ස්තුතිය ලබා ගන්න ආසයි. දෙවියන් වහන්සේ තමයි. දෙවියන් වහන්සේට අපි ස්තුති කරනකොට උන්වහන්සේට ඒක ආසයි. මේ අපිටත් ආසයිනේ කවුරු හරි අපි කරපු දෙයට කවුරු හරි අපිට ස්තුතියි කියලා කිව්වනම් අපිට ආසයිද නැද්ද? සන්තෝෂයිනේ. තව ආපහු යාට උදව්වක් කරන්න හිතෙනවානේ. නේද? දැන් බලන්න කවුරු හරි මට මොකක් හරි තෑග්ගක් දෙන්න. අර මම ඒගොල්ලන්ට ස්තුති කරන ආකාරයට ඒගොල්ලන්ට හිතෙනවා මේ මනුස්සයට නම් තවත් උදව් කරන්න ඕනේ. මේ මනුස්සයට නම් තවත් දෙන්න ඕනේ කියලා. හවුද නැද්ද? ඉතින් මම කියන්නේ දෙවියන් වහන්සේට අපි ස්තුති කරනකොට උන්වහන්සේ අපිට කරපු දේවල් වලට අපි ස්තුති කරන්න අපි පටන් ගත්තොත් අපි හරි විදියට කාලය අරගෙන උන්වහන්සේට අර උන්වහන්සේගේ හදවතට යන විදියට අපි ස්තුති කරොත් ඉල්ලන්නේ නැතුව දෙවියන් වහන්සේ අපිට තව ආශිර්වාද දෙයි. තේරෙනවද? දැන් අපි කරන්නේ මොනවද දන්නවද? අපිට දැන්නේ নমස්කාරයයි යාඥාවයි විතරයිනේ. নমස්කාරයට ගියාම ගීතිකා කියනවා নমස්කාර වේවා ස්තුති වේවා ප්‍රශංසා වේවා ස්තුති වේවා හලෙලූයා එහෙම කියනවා. ඊට පස්සේ යාඥා කරන්න පටන් ගත්ත වෙලෙ නම් ඉවර වෙනකම් ඉල්ලගෙනම ඉන්නවා. දැන් ඒක වැරදි කියලා මම කියන්නේ. නමුත් ඒක මදි කියලා මම කියන්නේ. ඒ වෙනුවට අපි උන්වහන්සේ දැනටමත් අපිට ලබා දී තිබෙන දේ ගැන අපි ස්තුතිවන්ත වෙලා හදිසි නැතුව එකිනෙක කියලා දීලා උන්වහන්සේට ස්තුති කරොත් උන්වහන්සේට හිතෙනවා අඩේ මේ මිනිස්සයා මේකට මෙච්චර ස්තුති කරනවා තව දෙන්න ඕනේ කියලා. අර අපි ඉල්ලන්නේ නැති ආශිර්වාදයක් අපිට ලැබෙනවා. ඒ නිසා ඒක පුරුද්දක් හැටියට ගන්න. සභාවක් හැටියට එකතු වෙන වෙලාවේ নমස්කාරය මෙහෙවන්නට පුළුවන්. ඒ සභාව ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ස්වාමීනි අපිට සමස්තයක් ලෙස සභාවක් හැටියට අපිට ගැලවීම දී තිබෙනවා ස්වාමීනි. අපිට මේ සහෝදර සහෝදරයන් හැටියට ඔබ වහන්සේගේ අභියසට එන්න ඔබ වහන්සේ ප්‍රස්තාව ඇති කරලා දීලා තියෙනවා ස්වාමීනි. මේ ස්ථානය අපිට ලබා දීලා තියෙනවා ස්වාමීනි. ඒ නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේගේ ගැලවීම නිසා ස්තුති වේවා කියලා ඕගොල්ලෝ දෙවියන් වහන්සේට ස්තුති කරන්න ගත්තොත් දෙවියන් වහන්සේ සන්තෝෂ වෙනවා. දෙවියන් වහන්සේගේ අභියස වැසෙනවා. ඒ නිසා ස්තුති කරන්න ඒ විදිහට ස්තුති කරන්න පුරුදු වෙන්න. එතකොට පෞද්ගලිකව හෝ සභාවේ අපි ස්තුති කරනකොට අපිට අවශ්‍ය වෙන පරිදි අපිට ස්තුති ගීතිකා තෝරගන්න. ස්තුති ගීතිකා. දැන් තියෙනවානේ ස්තුති කිරීමේ ගීතිකා තියෙනවානේ. නේද? දැන් සිංහලෙන් තියෙනවා ස්තුති 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 සමිඳේ ප්‍රශංසා කරන්නේ මේ සමිඳේ ස්තුති යේසුස් සමිඳේ ස්තුති යේසුස් සමිඳේ ඒක කියන්න පුළුවන් අපිට. ඒකේ ලස්සන වචන ටිකක් තියෙනවා. අතීතයේ රැකගත්තේ ඔබමයි සමිඳේ. අර අතීතයේ රැකගත්තේ ඔබමයි සමිඳේ කියලා අපි කියන විදිය
ලස්සනට ගායනා කරන්න පුළුවන්. ස්තුති 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 සදාකාල් මා ගයන්නෙමි. ඒවා කියන්න පුළුවන්. ඉතින් අද බොහෝ ස්තුති ගීත නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒවා අරන් අපි ඕකට පාවිච්චි කරගන්න පුළුවන්. පෞද්ගලිකව දෙවියන් වහන්සේට ස්තුති කරන අවස්ථාවෙත් ඒ වගේ ස්තුති ගීතිකා අපිට ගායනා කරන්න පුළුවන්. තේරෙනවද? දැන් මේ ස්තුතිය ගැන මම කියන්න ඕන අවසාන දේ මොනවද දන්නවද? ස්තුති කරනකොට පුළුවන් තරම් ප්‍රීතියෙන් ස්තුති කරන්න. දැන් ඔබ මට පොල් සම්බුල් කරවලයි ජයස්ති කරලා සුදු බතක් එක්ක දුන්නොත් මම කොහොමද ඔයගලට ස්තුති කරන්නේ? කියන්නේ මේ ස්තුතිය මේ කෑව මට නේද කාට ස්තුති කියලා කිව්වම තමයි අර මම ස්තුතිය කියන විදියට ඔයගලන්ට දැනෙන්න ඕනේ. මම ඇත්තටම බොක්කෙන් කියන්නේ මට ආසයි ඔයගොල්ලෝ දීපු එක කියලා. එතකොට ඔයගලන්ට හිතෙනවා අනේ මේ මනුස්සයාට තව කන්න දෙන්න ඕනේ කියලා. ඒක දෙවියන් වහන්සේට ගිහිල්ලා රාමනව වහන්සේට සෝදි වේවා දුන්න ජලවේම නිසා සෝදි වේවා වහන්සේ දුන්න එහෙම කිව්වම අර ලොතරයි විකුණන මනුස්සයාට අර එටයි අදින්න සනිදා වාසනාව රුපියල් 100 ඒ වගේ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා ගෞරව වේවා සෝදි වේවා එහෙම කිව්වම දැන් මම ඔයගලන්ගේ ගෙදරට ඇවිල්ලා කනකොට සෝදි වේවා පොල් සම්බරේ නිසා සෝදි වේවා කරවල නිසා සෝදි වේවා සුදු බක නිසා කියලා කිව්වනම් කොහොමද ආ ලොතරයි කාර්යය සුද කියලා හදිසි වෙන්න අපේ මිනිස්සු නමස්කාරයට ගිහිල්ලා ඇස් දෙක වහගත්තාම මාර හදිසියක් තියෙන කාර දෙවියන්වහන්සේ සිංහාසනේ ඉඳලා නැගිටලා අර දුවන්න බලන් ඉඳලා පොඩක් ස්වාමීන් පොඩක් මේක අහගෙන යන්න සුතිවා ප්‍රසාදය ගෞරවය කියලා එහෙම කරන්න එපා. උන්වහන්සේට ඕන තරම් කාලය තියෙනවා. අපිට මේ වෙලා නැත්තේ. උන්වහන්සේට ඕන තරම් කාලය තියෙනවා. හදිසි වෙන්න එපා. ස්වාමීන් වහන්සේට දුන්න ගැලවීම නිසා ස්තුතියි ස්වාමීන්. ෂා මොන තරම් ලස්සන ගැලවීමක්ද. ඒ ගැලවීම නැත්තම් මම කැලේනේ ස්වාමීනි. මම අද ස්වර්ගයට යන්න පුළුවන් පුද්ගලයෙක්නේ ස්වාමීනි. ඒ වගේ ආශිර්වාදයක් වහන්සේ මට දී තිබෙනවානේ ස්වාමීනි කියලා අර හැංගීමෙන් ඒ කියන දේ පිළිබඳව ආසාවෙන් ස්තුති පූර්ව ස්තුති කියන්නේ. එහෙම ස්තුති කරන්න. එතකොට දැන් අපි අපේ කතාවේ අපි දැන් පැයක් යාඥා කරන්න නමස්කාර කරන්න නෙමෙයි. අපි දැන් ඉගෙන ගන්නේ විනාඩි 15ක් ඔය වගේ අපිට පුළුවන් ස්තුති කරන්න. එතකොට ස්තුතිය ඉවර කරනවත් එක්කම අපි ප්‍රශංසාවට ඇතුල් වෙන්න ඕනේ. එතකොට ස්තුතිය ගැන මම දැන් කියලා දුන්නා. ඊළඟට අපි බලමු ප්‍රශංසාව කියන්නේ මොකක්ද කියලා. ප්‍රශංසාව කියලා සිංහලෙන් කියනකොට ඒකෙන් අර්ථවත් වෙන්නේ අපි යම් කෙනෙකුට පාරට්ටුවක් දෙන එක නේද? අපි ප්‍රශංසා කරනවා කියලා කියන්නේ මොනවද? අනේ ඔයා හරි ලස්සනයි. අනේ ඔයා ලස්සනට ගායනා කරනවා. ඔයා ලස්සනට උයලා තියෙනවා. රසට උයලා තියෙනවා. ඔයාගේ ගෙදර හරි සුන්දරයි. ඔයාගේ වැඩ හරි ලස්සනයි. ඒ වගේ යම් කෙනෙක්ව අපි පාරට්ටු කරා නම් ඒක නේද ප්‍රශංසාව කියන්නේ? ඉතින් ඔය ප්‍රශංසාව කියන සිංහල වචනයට හෙබ්‍රේව භාෂාවෙන් මොනවද කියන්නේ? චූටි වචනයක්. හල් කියලා කියන්නේ. එතකොට දැන් අපේ බයිබලයේ තියෙනවා නේද ගීතාවලිය කියලා. ගීතාවලිය 150ක්ම තියෙනවා නේද? ඒ 150 ඒ ගීතාවලිය 150ටම හෙබ්‍රේව භාෂාවෙන් කියන්නේ මොනවද දන්නවද? හල්. හැබැයි හල් කියන්නේ ඒක වචනයක්. ඒක වචනේ බහු වචනය කරන්න හල්ඉන් කියලා කියන්නේ. එතකොට අර ද කියලා අපේ සිංහලෙන් නැති ද එකක් මේ භාෂාවන් වල තියෙනවා. සිංහල මහත් ඇනස්ලි ඒගොල්ලෝ අපිට කියලා දුන්නා මොකද්ද ද කියන්නේ කියලා නේද? ද කියන්නේ ද. ඒ නිසා ඒකට වෙන වචනයක් සිංහලෙන් නැහැ. ඉතින් හෙබ්‍රේව භාෂාවේ ද කියලා කියනකොට එක වචන තියෙනවා. ඒක එකක් තමයි ත. එතකොට තහලිම් කියලා කියන්නේ අපේ බයිබලයේ තියෙන ගීතාවලිය. ඒනවා මම කියන එක. එතකොට දැන් අපි ගීතාවලිය කියලා කියන්නේ ගීතිකා කියලා අර්ථෙන්නේ ඉංග්‍රීසියෙන් සාම් කියලා කියනවා. එතකොට ඒක ලතින් භාෂාවෙන් ග්‍රීක භාෂාවෙන් ඔය භාෂාවලින්
තැනක් එකේ හෙබ්‍රේව බයිබලයේ ඒකට ගීතිකා කියලා කියලා නැහැ. ඒකට කියලා තියෙන්නේ තහලිම්. ඒ කියන්නේ අර ප්‍රශංසා. අර ප්‍රශංසා. එතකොට කවුද කාටද ප්‍රශංසා කරන්නේ? මිනිසයා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන එක තමයි අර තහලිම් කියලා තියෙන්නේ. ඒ නිසා මිත්‍රයනි හොඳට මතක තියාගන්න ගීතාවලිය කියන්නේ ඇත්තට ප්‍රශංසා කොටස් 150ක් ගීතිකා මේ ස්ටයිල් එකේ අපිට කියලා තියෙනවා ගීතිකාවලිය. මොකද දැන් ප්‍රශංසා කියන්නේ මේවනේ මම කිව්වනේ අර ඔයා ලස්සනයි වගේ වැඩ හොඳයි. ඉතින් ඒක ගීතයකින් කියනවා නම් ඒක හොඳට වදිනානේ නේ. ඒ අර අහන එක්කෙනාට නිකන් මිහිරිව ඇහෙනවා අපේ ගීතිකාව ගීතයෙන් කියනවා. ඒ නිසානේ ඔය ආලය කරන අය ගීත ගායනා කරලා ලව් කරන්නේ. ඔයා හරි ලස්සනයි. ඔයා නැතුව මට බෑ. මේ කියලා අර ගීත. ඉතින් මම පාස්ටර් කෙනෙක් නිසා මේක YouTube එකේ එන නිසා මට දැන් ඔළුවට මතක් වෙන ගීත මම කියන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ මතක් කරගන්න. ඉතින් අර ඕනම භාෂාවකින් සිංහල විතරක් නෙවෙයි හින්දි දෙමළ ඕනම භාෂාවකින් ඔය ආලය කරන අය එකිනෙකාට ප්‍රශංසා කරන්න ගීත තෝරගෙන තියෙන්නේ ගීත ලස්සන මාධ්‍යයක් ඒ ප්‍රශංසාව පෙන්වන්න. ඉතින් ඒ වගේම තමයි මිත්‍රවරුනි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න දෙවියන් වහන්සේගේ බැතිමතුන් ඒ කාලේ තෝරපු දේ තමයි මාධ්‍ය තමයි ගීතිකා. ඉතින් ගීතාවලිය 150ම ගීතිකා වුණාට ඒවට අනිකර තහලින් කියන්නේ මේ ප්‍රශංසා. ඒකේ මම එක ප්‍රශංසා කියක් ඔබට දැන් පෙන්නුම් කරන්නම් 150 වෙනි ගීතාවලිය. 150 වෙනි ගීතාවලිය පටන් ගන්නේ හල් කියන වචනයෙන් ඉවර වෙන්නේ හල් කියන වචනයෙන්. එතකොට ඒක කොහොමද පටන් ගන්නෙ? හල් එල් යා. ඒ කියන්නේ හල් කියන්නේ සියලු ප්‍රශංසා. එල් කියන්නේ දෙවියන් වහන්සේ. යා කියන්නේ ස්වාමීන් වහන්සේට නේද? එතකොට අර හල් එල් යා කියන ඒ වාක්‍යය දෙන්න මේක වචනයක් නෙමෙයි ඒක වාක්‍යයක්. හොඳේ. ඉතින් ඒ වාක්‍යය තේරුම මොනවද දන්නවද? ස්වාමී වූ දෙවියන් වහන්සේ සියලුම ගෞරවයට මහිමයට පාත්‍රධාරී සුදුස්සා නේද කියන අර උත්තරයක් අන්තර්ගත වෙච්ච ප්‍රශ්නයක් වගේ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා rhetoric question කියලා. එනවා එතකොට මේ අපි සමහරවිට කියන්නේ මේ වහිනවා නේද? අර වහිනවා නේද? එනවා නේද? කියන එක ප්‍රශ්නයක් වුණාට අපි උත්තරයක් බලාපොරොත්තු වෙලා කියන්නේ නැහැ. වහින එක අපි තව පොඩ්ඩක් තදින් කියන්න වහිනවා නේද? කියලා අපි කියනකොට අනිත් මිනිස්සුගේ ප්‍රතිචාරය ඒකනේ බලන්නකෝ එහෙම වෙන්න ඕනේ තේරෙනවද? හරි රස්නේ නේද? ඕනේ බලන්නකෝ එහෙම වෙන්න ඕනේ. ඒ වගේ ඒ හල්ලෙලූයා කියලා කියනකොට ඒ ජීවමාන දෙවියන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ සියලු මහිමයට ගෞරවයට උන්වහන්සේ සුදුසානෝ නේද කියනකොට අහගෙන වෙනසට නිකන් ඉන්න බෑ. ආමේන් කියලා කියනවා. දැන් අපේ මිනිස්සු හල් එල් යා කියන වාක්‍ය එක වචනයක් කරගෙන හලෙලුයා කියලා එක වචනයක් කරගෙන. ඉතින් ඒ වචනයට ප්‍රතිචාරයෙන් ඒ වචනේ. එතකොට උඩ ඉඳන් ස්වභාවය කියනවා හලෙලුයා. පල්ලේ යන මිනිස්සු හලෙලුයා. කවදාවත් යුදෙව්ව එහෙම කරේ නෑ. කෙනෙක් හලෙලුයා කියලා කියනවා අනිත් කට්ටිය ආමේන් කියලා කිව්වා. හරි. එතකොට ඔය 150 වෙනි ගීතාවලිය පටන් ගන්නෙ හල්ලෙලුයා කියලා ඉවර වෙන්නේ හල්ලෙලුයා කියලා. ඔය හල්ලෙලුයා දෙකට මැදින් පද හයක් තියෙනවා. ඒකේ පළවෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. කොහෙදද? උන්වහන්සේගේ ශුද්ධ ස්ථානයේ ප්‍රශංසා කරන්න. අහසට යටින් ඔබ ප්‍රශංසා කරන්න කියලා. ඒකේ තේරුම මොනවද දන්නවද? දැන් අපි අලුත් ගිවිසුමේ ක්‍රිස්තියානි අපිට මම ඔක තේරුම් කරලා දෙන්නම්කෝ. සභාවේදී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න අනිත් ඕනෑම තැනකදී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ඕනෑම තැන කියලා කොහොමද අදහස් කරන්නේ? අහස යට. ඕනම තැනක
ආසනේ තියෙන්නේ. මේ වහලක් තිබුණා ඊට උඩින් ආසනේ තියෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ප්‍රශංසා කරන්න අපි සභාවෙත් කරන්න ඕනේ. අනිත් හැම තැනමත් අපි කරන්න. එනවාද? ඊගොල්ලෝ දෙවෙනි පදේ කියනවා ඇයි උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ කියලා. එතන කියනවා උන්වහන්සේගේ ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ ක්‍රියා නිසා, බලවත් ක්‍රියා නිසා. ඊගොල්ලෝ කියනවා උන්වහන්සේගේ මහෝත්තම භාවය නිසා උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඒ දෙක හොඳට මතක තියාගන්න. දැන් අපි කාට හරි ප්‍රශංසා කරනකොට අපි මෙහෙම ප්‍රශංසා කරන්න පුළුවන්. ඔයාගේ වැඩ නියමයිනේ. ඔයාගේ ගීතිකා නියමයිනේ. ඔයා උයන එක හරි රහයිනේ. ඔයාගේ ඇඳුම හරි ලස්සනයිනේ. ඔයා වාදනය කරන විදිය ලස්සනයිනේ. ඔයා ක්‍රීඩා කරන විදිය ලස්සනයිනේ කියලා. අපි පුද්ගලයෙකුගේ ක්‍රියාවන් අපි ප්‍රශංසා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ පුද්ගලයා ගැන අපිට ප්‍රශංසා කරන්න පුළුවන්. ඔයා ලස්සනයි. ඔයා හරි කඩවාසා. ඔයාව බලන්න හරි ආසයි. ඒ වගේ. එතකොට දෙවියන් වහන්සේ ගැන ඔය දේවල් දෙක නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. එකක් උන්වහන්සේගේ බලවත් ක්‍රියා. ඒ මිත්‍රවරුනි. උන්වහන්සේගේ ක්‍රියා දෙන්නේ නැතරක් නෑ. අපි කොහේ ගියා? අපිට පුළුවන් උන්වහන්සේගේ ක්‍රියා ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමීනි අස්සා තොලොවත් ඇරුවේ ඔබ වහන්සේ. ඉර සඳ තාර කඳු යැනි ගංගා එල් තොල මල් ගල් ඒ කොම නෑ ඔබ වහන්සේ. ඒක වහන්සේගේ ක්‍රියාව කියන උන්වහන්සේට අපි ප්‍රශංසා කරන්න. විතරක් නෙවෙයි. ඒ ක්‍රියාවට අයිති දේවල් තියෙන අනුග්‍රහය, ශුද්ධකම, කරුණාව, උන්වහන්සේගේ බල දතුකම ඒ උන්වහන්සේ කරපු දේවල්. ඒ දේවල් අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා. අපේ ජීවිතේ උන්වහන්සේ කරපු දේවල් අපි කියලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා. එනවා මගේ ජීවිතේ වෙනස් කරගන්න බැරි දේ තිබ්බා ස්වාමීනි. නමුත් ඔබ වහන්සේ දේවට වෙනස් කරලා දුන්නා. ඔබ වහන්සේ නියමයි. ඒ වගේම උන්වහන්සේ ගැන ඊගාට උන්වහන්සේ ගැන අපි වර්ණනා කරන්න පුළුවන්, ප්‍රශංසා කරන්න පුළුවන්. මොකද්ද? ඔබ වහන්සේ සර්ව බලදායි. ඔබ වහන්සේ සර්ව ව්‍යාප්තයි. ඔබ වහන්සේ සර්ව ප්‍රඥාවන්තයි. ඔබ වහන්සේ නැති දැනක්. ඔබ වහන්සේ යහපත්. දැන් මිත්‍රෝනේ ඔබට අපිට උපකාරය ගන්න පුළුවන් බයිබලයේම උන්වහන්සේගේ නාම. දැන් උන්වහන්සේගේ නාම සියල්ලම විග්‍රහිත නාමනේ. එල් ෂඩායි යන්නේ සර්ව බලධාරී. දෙනින් හාට බලගත් කෙනෙක් නෑ. ඊට පස්සේ තියෙනවා යහෝවා කියලා අපි සිංහලෙන් කියන්නේ යාහ්වේ. යාහ්වේ කියන්නේ මගේ බොස, මගේ ස්වාමීන් වහන්සේ. ඉතින් යාහ්වේ ෂම් ස්වාමීන් හැමදාම වහන්සේ. යාහ්වේ ෂලෝ වහන්සේ අපට සමාදානය දීලා තියෙනවා. යාහ්වේ නිසි වහන්සේ අපට ජයග්‍රහීත දජය වෙලා තියෙනවා. යාහ්වේ සික්කන වහන්සේ ධර්මිෂ්ඨයි ස්වාමීන්. යාහ්වේ රොෆේ අපට සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ. යාහ්වේ රොහි අපේ එනේරාම ඔබ වහන්සේ. ඒ වගේ වහන්සේගේ නාම බයිබලයේ තියෙනවා. ඒ නාම පාවිච්චි කරලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා. ඒතකොට බලන්න පළවෙනි පදේ 150 වෙනි ගීතාවලියේ පළවෙනි පදේ කොහේ ඉඳන්ද ප්‍රශංසා කරන්න ඕනේ කියලා තියෙනවා. දේව මාලිගාවේ නැත්නම් සභාවේ ඊළඟට ඕනම දැන අහසට යටින් ඕනම දැන. දෙවෙනි පදේ කියලා තියෙනවා ඇයි උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ කියලා. එකක් උන්වහන්සේගේ ක්‍රියා නිසා, දෙක උන්වහන්සේගේ මහෝත්තම භාවය නිසා. ඊගාවට මිත්‍රෝනි තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි පද විවිධ වාදක භාණ්ඩ ප්‍රකාශ කරනවා. එතකොට මේ බොහෝ අය හරියටම දන්නේ නැති අය හිතන්නේ අර වාදක භාණ්ඩ ගොඩාක් මේ තියෙන නිසා පද තුන්වෙනි පදයේ 2යි, හතරවෙනි පදයේ 2යි, පස්වෙනි පදයේ 2යි දාලා තියෙනවා. නෑ. තුන්වෙනි පදයේ ලියලා තියෙන ඒ වාදක භාණ්ඩ අර ඉතා හිමීට අර ලස්සනට අර වාදනය කරන වාදක භාණ්ඩ. ඒ කියන්නේ දැන් අපි බටනලාව ගත්තොත් එහෙම බටනලාව. ඉතින් දැන් බටනලාවේ අපි සාමාන්‍ය වේග රිද්ම ගීත ගායනා කරන්නේ නැහැ. බටනලාවක අපි ගායනා කරන්න පුළුවන් අර ලස්සන ගීත. එතකොට දැන් සමහර වෙලාවට සමහර මේ ගීත අපි ගායනා
තේරෙනවද? ඒ විදියට පටරාව තියෙනවා මට ගාලා පෙන්නන්න පුළුවන් කොහොමද කියලා අර ඒ වගේම එතකොට අර මේ 6 බිට්යක් ගහගෙන ගහන්න බෑනේ. අර ඉමි ලස්සනට දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන ගීතික. ඊගාවට හතරවෙනි පදය බලුවොත් අර නෙමෙයි අර වගේ නිකන් අර කුල් ගීතක් නෙමෙයි නමුත් ඔය දෙකට මැදින් තියෙන වාදක බලන්න. එනවා නිකන් ඇකුස්ටික් ගිටාර එකක් අරගෙන නිකන් පොඩ්ඩක් ෆිල්ටරින් කරගෙන නැත්නම් පියානෝ එකක් වාදනය කරගෙන ගායනා කරන්න පුළුවන්. පොඩක් ඕනනම් අප්පුඩ කන්නාදේකුත් දීගෙන ගායනා කරන්න පුළුවන්. මොකද්ද? අර යේසුස්ගේ නාමයෙන් අපට ජය දීවේ. අර ඒ වගේ අර ඒක රිද්මක් නෙවෙයි ඉමීටක් නෙවෙයි. ඒතකොට ඒ වගේ වාදක භාණ්ඩ පාවිච්චි කරලා ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන්න කියන ස්වෙනි පදේ කියනවා අර මේක රිද්ම පාදක භාණ්ඩ. මොකද්ද? අර 6-8 ඒවා අපි ගන්නෙ. අර ඒ වගේ අර මොකද්ද මේ අපි කියන්නේ වසංගතය ඔබේ උදාරමට ලංවන්නේ නෑ පුතුනේ කිසි දවසක් ඒ වගේ අර 6-8 ඒ වගේ ගීත අපිට ආගෙන පටන් හොල්ලගෙන අර ඒ වගේ ඉතින් දැන් මිත්‍රෝනි මෙතන අපේ ක්‍රිස්තියානි සමාජය තුළ ඉන්නවා ඔය තුනටම අයිතියි. සමහරුන්ට අර පළවෙනි එක විතරයි ආස. ඒගොල්ලන්ට අර අයියෙන් අකුඩි ගහගෙන ඩ්‍රම්ස් ගහගෙන ක්‍රෑෂ් සිම්බල්ස් ගහගෙන වාදනය කරන ඒවා ඒගොල්ලන්ට ආස නැහැ. ඒගොල්ලන්ට ආස අර නෝමල් ගීත. මොකද සමහරුන්ට ඒගොල්ලෝ ගැලවීමට එන්න කලින් WD අමරදේවයන් එතකොට සුනිල් එදිරිසිංහයා එතකොට DM ගායකරත්න වික්ටර් රත්නායක මේ වගේ ගායන ශිල්පීන්ගේ ගීත අහලා ඉතින් ඒවා රස විඳලා දැන් ඒගොල්ලෝ ගැලවීම ලබන සභාවට ආපුවාම මේකේ ඇවිල්ලා මේ වේග රිද්ම ගීත ඒගොල්ලන්ට ආස නැහැ. මම නිකන් උදාහරණයක් දෙන්න. ඒවා දෙවියන් වහන්සේට එහෙමත් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. එතකොට අර මධ්‍යම රිද්ම ගානේ ගීත පවා අපිට ගීතිකා පවා පාවිච්චි කරලා අපිට ගායනා කරනවා. සමහර ඒ ගානේට අයිතියට අරවා නිකන් අයියෝ මොනවද නිකන් ඇත්තගෙන ගීතිකා කියන්නේ. ඉතින් ආවනම් පොඩ්ඩක් පොඩි යුන්තුවක් තියෙන්නේ නැහැ කියලා කියන කට්ටියකුත් ඉන්නවා. දැන් ඔය දෙකටම ආසා නැති අර තරුණ පරම්පරාවක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ 6-8යි අර වේග රිද්ම ඒකයි. අර ඒගොල්ලන්ට අර එතකොට දැන් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් කවුරු ප්‍රශංසා කරන ක්‍රමයේද හරි කවුරු ගායනා කරන ගීතිකාද හරි මේවා අපේ දෙවියන් වහන්සේ සර්ව අවදාන විතරන්නේ වහන්සේට අතීතයේකුත් නෑ අනාගතයේකුත් නෑ වහන්සේ සදාකාලීනයි නේද? ඒ නිසා අර පරණ විදියට වහන්සේ ළඟට ගිහිල්ලා එම්මදයාපර ස්වාමී යේසුස් प्रेम दया बर स्वामी दिवात उन्हांसे राजनी देव उन्हांसे ते વાત हो કે આપણે આ રૂપમણી દેવી વગે આપણે દિજાયમાન વગે એ વગે મે એ ગાનેટ એ વગે વાત උන්වහන්සේ අපි ගායනා කරනවා උන්වහන්සේ વાત අසවි දෙනවා උන්වහන්සේ ඒ අතීතයටත් ස්වාමීන් වහන්සේ දැන් අර මධ්‍යම ගානේ ගීතිකා අපි ගායනා කරත් මේ උන්වහන්සේ වටත් ඒවත් පිළිගන්නවා ස්වාමීන් වහන්සේගේ දොරටුව තුලින් ඇතුල් වී ප්‍රශංසා කරමින් සිටිමි කියලා දැනස ඒකත් රස විඳිනවා ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මේක ෆාස්ට් වැඩි මට අර ප්‍රේම දයාබර කියපන් එහෙම කියන්නේ එන්නවද ඉතින් මේ ප්‍රේම දයාබර එක එපා මට මේක විතරක් කියන්න ඒවත් කියන්නේ එතකොට අපේ දෙවියන් වහන්සේ ඊයේ අද දෙවියන් වහන්සේ එතකොට අද කාලේ කට්ටිය ගායනා
ගොඩෙන් දිලින්දා උසස් කරනවා කසල ගොඩෙන් දිලින්දා. එතකොට ඒ වටත් අපේ දෙවියන් වහන්සේ ඒකත් පිළිගන්නවා. එනවා. මොකද උන්වහන්සේ ඊයටත් දෙවියන් වහන්සේ, අදටත් දෙවියන් වහන්සේ, හෙටටත් දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ තෝරා ගන්න ඔබ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරනකොට ඔය තුනෙන් කොයි ආකාරයෙන්ද ප්‍රශංසා කරන්න යන්නේ? දැන් මම නම් ඔය තුනෙන්ම ප්‍රශංසා කරනවා. සමහරුන්ට ඔය තුනම ඔට්ටුයි. ඔය තුනෙන්ම ප්‍රශංසා කරන්න පුළුවන් වුණා නම් අපිට ෂෝ. අපි අර ගොල්ලෝ එක්ක තරහ වෙන්න ඕනේ, මේ ගොල්ලෝ එක්ක තරහ වෙන්න ඕනේ. එනවා මං කියන්නේ. හොඳට අපිට ප්‍රශංසා කරන්න පුළුවන්. එහෙම නෑ. අනේ මට නම් අරවා මට හරියන්නේ. කමන්නේ එපා. ඔබටම කියලා අර අනිත් දේවල් තියෙනවා. ඒ පද තුන හරි ලස්සනයි මිත්‍රවරුනි. දෙවියන් වහන්සේ අපිට ඉඩ දීලා තියෙනවා. අර ඉතා මන්ද රිද්ම ගායනය උන්වහන්සේ අපිට දීලා තියෙනවා. මධ්‍යම රිද්ම ගායනය උන්වහන්සේ අපිට දීලා තියෙනවා. වේග රිද්ම ගායනය උන්වහන්සේ අපිට දීලා තියෙනවා. ඒ නිසා ඒ 150 වෙනි ගීතාවලියේ 3 වෙනි 4 වෙනි 5 වෙනි පදවල තියෙන ඒ වෙනස දැන් මම ඔයගලන්ට කියලා දුන්නා. ඒ විදිහට ඔබට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්. ඒතකොට අපි පෞද්ගලිකව එහෙම නැත්නම් සභාවෙන් අපි ප්‍රශංසා කරනවා. දැන් ගීතිකා ගැන මම කිව්වේ. අපි මුඛයෙන් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනකොට මේක කොහොමද පාවිච්චි කරන්නේ? අපිට පුළුවන් දෙවියන් වහන්සේ ළඟට ගිහලා ස්වාමීනි ඔබ වහන්සේ ලස්සනයි. ඔබ වහන්සේ සුන්දරයි. ඔබ වහන්සේ සර්ව බලදායි. ඔබ වහන්සේ මනහරයි. කියලා අපි දෙවියන් වහන්සේට හදිසි නොවි ප්‍රශංසා කරන්න ඕනේ. කරුණා කරලා අදින් පස්සේ මෙහෙම කරන්න එපා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා. තේරුමක් නැහැ. එනවා දැන් කවුරු හරි හොඳ කලාකරුවෙකුට අපි ප්‍රශංසා කරන්න ගිහලා එයා ළඟට ගිහලා හොඳයි. මේවා කිව්වනම් ඒක නිකන් සමහර මම දැකලා තියෙනවා ප්‍රශංසා කරනකොට අඬනවා. නෝන මාලේ අවස්සු. ඔබ හොඳ ලස්සනයි. මම උඩට මේ අප්සෙට් වෙලා ඉන්නේ මං ලස්සනයි කියලා. මම එහා පැත්තේ මූයි මෙච්චර අඬන්නේ. ප්‍රශංසාව තුලට ඇඬිල්ල ගින්නේ. ඒ අඬන්න තියනවා අර අයදුම කොටස. අර අපි ඉල්ලනකොට අන්න එතකොට පෙරලි අඬන්න පුළුවන්. ඒකට එන්නම් මම තව පොඩ්ඩක්. ප්‍රශංසා කරනකොට අඬන්න එපා. දැන් ඔයගොල්ලන්ගේ ගෙදරට මං ආවා. අර මගේ පොල් සම්බෝල් කරවල බත කන්න. ඒ කරවල කෑල්ල කටේ තියලා කොච්චරද කාලේ මොර මේ කරවල කෑල්ල කපිය හරි මේක හරි රායි කියලා කිව්වනම් ඔයගොල්ලෝ මේ මුට මොකක් හරි ඔළුවේ අප්සෙට් දාන්න අපි අර රස වෙනකොට ඒ විතර හපලා කොහොමද කියන්නේ ෂා මොරුනේ ඒවය අරුනේ නියමයිනේ මේ කරවලේ සම්බෝලේ ෂෝ ආස්ත ගඳයිද කෑම අප්සෙට් වෙලා කැමරා පිටපස්සේ ඉන්න කට්ටිය ඉන්හා වෙනවා මට අදිනා ඒවත් බෑ අඬන්නත් බෑ ඇදත් බෑ හරි අපි පැහැදිලිව දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා එරනවද ඒ නිසා දෙවියන් වහන්සේට ඔබ එහෙම ප්‍රශංසා කරන්න. ඉතින් ප්‍රශංසා කරන්න නම් අපි උන්වහන්සේගේ නම් පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ බයිබලෙන් පොඩ්ඩක් මේලා බලලා ගන්න අර දෙවියන් වහන්සේගේ විවිධ නම්. මොකද මේ නම් වල අන්තර්ගත වෙලා තියෙනවා උන්වහන්සේගේ අර ප්‍රශංසනීය හැකියාව. එනවා අර යාහ්වේ යේහේ කියලා අබ්‍රහම් කිව්වේ මොරියා කන්දේ. ඒ මොකද්ද කිව්වේ? මගේ ස්වාමීන් වහන්සේ සියලු දේ මට සපයනවා. එතකොට ඒකේ සිංහලෙන් ජෙහෝවා ජයිරේ. එහෙම කියනකොට අර ඒක තුල අන්තර්ගත වෙලා තියෙනවා දෙවියන් වහන්සේ හැම දෙයක්ම උන්වහන්සේ බලාගයි කියන ඒ උන්වහන්සේගේ හැකියාව. එතකොට තව යාහ්වේ ෂම්මා කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉන්න උන්වහන්සේ සර්ව වාසී කියන දේ ඒක අන්තර්ගත වෙලා. එල් ෂදායි උන්වහන්සේ සර්ව බලධාරී ඒ සංකල්පය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා සභාවේ උන්වහන්සේ ප්‍රශංසා කරනකොට ඔබ පාවිච්චි කරන්න. දැන් මම එක රහසක් කියලා දෙන්නම්. දැන් ඔබට ප්‍රශංසා කරනකොට ඔබට පුළුවන්
යම් දෙයක් දිහා බලලා ඒ දේ දෙවියන් වහන්සේගේ මැවිල්ල අහස දිහා බලලා ඒක කියන්න ස්වාමීනි බලන්නකෝ ඒ අහස කොච්චර ලස්සනද කියලා රැකන බලන්න ස්වාමීනි වහන්සේ ඔය තරු ටික මවලා තියෙන විදිය ඔබ වහන්සේ මේ සියලුම තාරකා තනි තනියම මවලා ඒවට නම් තිබ්බලු නේද ස්වාමීනි එච්චරට වහන්සේ විශාලයි නේ කියලා අර ඒ වගේ අර පොඩි කොලයක් ගත්තා නම් ගහකින් කොලයක් ගත්තා නම් බලන්න ස්වාමීනි මේක කොච්චර ලස්සනට වහන්සේ හදලා තියෙනවා නිර්මාණය කරලා තියෙනවා තේරුණාද ඒ වගේ ඔබට ප්‍රශංසා කරන වෙලාවේ විවිධත්වයක් දෙවියන් වහන්සේට පෙන්නනවා නිකන් අර ප්‍රශංසා වේවා ඒක විතරක් කියාගෙන යන්නේ නැතුව වහන්සේ ආපත වහන්සේ ලස්සනයි වහන්සේ නියම එහෙම නිකන් අර කතාගෙන යන්නේ නැතුව අර ලස්සනට අවදානමෙන් ඉවසීමෙන් හදිසි නැතුව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. එතකොට එහෙම ප්‍රශංසා කිරීම බයිබලයට අනුකූලයි. තහලීම් කියන ඒ අපේ ගීතාවලියෙන් මම ඔබට පෙන්නුවා 150 වෙනි ගීතාවලිය වෙලාවක් තියෙනකොට ඒ පද 6 පොඩ්ඩක් කියවලා බලන්න. දැන් ඉතින් මම ඒක කියලා දුන්නානේ. ඒක හරි ලස්සනයි. ලස්සනට ඒ ගීතාවලිය ඉවර වෙනවා 150 වෙනි ගීතාවලිය ඒ ආකාරයි. හොඳයි. එතකොට අපි ස්තුතිය ගැන බැලුවා. අපි ප්‍රශංසාව ගැන බැලුවා. දැන් ඊගාවට තුන්වෙනිව අපි බලමු උන්වහන්සේට නම දින නැමතුම ගැන. ඕකට තමයි ඉංග්‍රීසියෙන් ලස්සනට worship කියන වචනයක් දාලා තියෙන්නේ. worship කියන්නේ worship. ඒ කියන්නේ උන්වහන්සේ ඒ නැමදුම ලබා ගන්න ස්තුතිය ප්‍රශංසාව ගෞරවය ලබා ගන්න සුදුසානෝ කියන අර්ථයෙන් ඉංග්‍රීසියෙන් එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඉතින් මේ මේ නැමදුම කියලා කියද්දී එතෙන්දී අපි මොනවද කරන්න ඕනේ? එතන ස්තුති කිරීමක් ප්‍රශංසාවක් කෙරෙන්නේ. ඒ නැමදීමේදී අපි දෙවියන් වහන්සේගේ මැවිල්ල හැටියට උන්වහන්සේ මැවුම්කාරය හැටියට අපි උන්වහන්සේව නම දෙන්න ඕනේ. දැන් කලින් මම කියලා දුන්නානේ ස්තුතිය සහ ප්‍රශංසාව. ඒක අපිට ඉඳගෙන කරන්න පුළුවන්, ඇවිදගෙන කරන්න පුළුවන්. ඔගොල්ලෝ පෞද්ගලිකව ගෙදර ඉඳන් දෙවියන් වහන්සේට ස්තුති කරනකොට ප්‍රශංසා කරනකොට ඔය සායනී ඉඳන් පවා දේහන්සි වෙලා පවා පුටුවේ හංසි වෙලා පවා ඔබට ඒක කරන්න පුළුවන්. හැබැයි මිත්‍රවරුනි නැමදීම නැමැති වටිනා දේ කරනකොට එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේව නම දිනකොට අපි ඉඳගෙන කරන්නත් හොඳ නැහැ. අපි බුදියගෙන කරන්නත් හොඳ නැහැ. අපි ඇවිදගෙන කරන්නත් හොඳ නැහැ. අපි හිටගෙන උන්වහන්සේව නම දින්න ඕනේ. ඇයි ඒ? මොකද දැන් අපි රජතුමෙක්ව හම්බෙන්න ගියා නම් ඒ රජතුමා ඉස්සරහා අපි ඉඳගෙන කතා කරන්නේ. දැන් රජතුමෙක් ගාවට අපි ගියා නම් ඒ මිනිස්සයා සමාජයේ මොනතරම් උසස් මිනිසෙක් වුණත් රජතුමා ඉදිරියේ ඒ පුද්ගලයා හිටගෙන තමයි කතා කරන්න ඕනේ නේද? ඒ නිසා අපේ දෙවියන් වහන්සේ රජවරුන්ගේ රජතුමා. ඒ නිසා අපි උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේව නම දෙනකොට අපි හිටගෙන නම දෙන්න ඕනේ. ඔබට පුළුවන් හිටගෙන අත ඔසවමින් නම දෙන්න. ඔබට පුළුවන් දන ගහලා නම දෙන්න. ඉතින් ඒක ඒ විදිහට කරන්න ඕනේ. සභාවේ පවා අපි නම දිනකොට අපි ඉඳගෙන කරන්න එපා. සමහරව මම දැකලා තියෙනවා ඒගොල්ලෝ අර දන්නේ නැති නිසා වෙන්න ඇති. කට්ටිය දෙවියන් වහන්සේට නම දිනකොට මේගොල්ලෝ නිකන් ඉඳගෙන මේ ඉන්නවා. එහෙම බෑ. අර ෂෆාන් එකේ ඉඳගෙන දෙවියන් වහන්සේව නම දින්න නම් බෑ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. හරි. දැන් කොහොමද නම දින්නේ? දැන් නම දිනකොට අර ප්‍රශංසා කරනකොට අපි කියන සමහර දේවලුත් කියනවා. නමුත් මෙතෙන්දී ආකල්පය වෙනස්. අතන රසිකයෙක් හැටියට අපි ස්වාමීන් වහන්සේව උන්වහන්සේට ප්‍රශංසා කරනවා. නමුත් මෙතන රසික කලාකරු කතන්දරයක් නැහැ. අනිත් වෙලාවේ දෙවියන් වහන්සේ අපිට පියාණන් වහන්සේ නේද? දෙවියන් වහන්සේ අපේ පියාණන් වහන්සේ. යේසුස් වහන්සේ උන්වහන්සේ අපේ මිතුරෙක් නේ. යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද කියලා අපි ගායනාත් කරනවා නේද? ඒ හොඳ මිත්‍රයා කියලා අපි ගායනාත් කරනවා. උන්වහන්සේ මිත්‍රයෙක්. උන්වහන්සේ ගුරුවරයෙක්. උන්වහන්සේ සහෝදරයෙක්. උන්වහන්සේ අපිට හැම දෙයක්ම හැටියට ඉන්නවා. නමුත් නම දෙනකොට ඒවා මොනවත් බෑ. නම දෙනකොට දෙවියන් වහන්සේ ස්වර්ගයේ වැඩ සිටින සර්ව බලධාරී දෙවියන් වහන්සේ.
උන්වහන්සේ මැවුම් කාර්යය. උන්වහන්සේ රජුන්ගේ රජ. යේසුස් වහන්සේ උත්තම පූජකයාණෝ. යේසුස් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ. ඒ නිසා ඒ අවස්ථාවේ අපි නැගිටලා අපි ඉතා භක්තිවන්තව ඉතා ගෞරවාන්විතව අපි උන්වහන්සේව නම දෙන්න ඕනේ. ඒ අවස්ථාව අපි කියන්න ඕනේ මෙන්න මෙහෙම. එතකොට ඒ නම දින වෙලාවේ කෑ ගහලා නම දින්න බෑ. හොඳට අහගන්න. තේරෙනවද මං කියන්නේ? නම දින වෙලාවේ කෑ ගහ නම දින්න බෑ. රජතුමා ඉස්සරහා ඉඳගෙන කතා කරනකොට කොහොමද කතා කරන්නේ රජතුමාට? කෑ ගහලා කතා කරන්නේ. එහෙම බෑ. අපි රජතුමාට ඇහෙන්න කතා කරා අපි ඉතා ගෞරවයෙන් අපි කතා කරන්නේ නිකන් ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාත් එක්ක කතා කරනකොට එයාගේ කාමරයට ගිහිල්ලා සර් මේ මං ආවේ මේ වගේ අස්සරක් කිල්ල ගන්න. එහෙම කතා කරනවා. එතනට ගිහිල්ලා අපි කොහොමද කතා කරන්නේ? ඉතින් නිකන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගාවට ගිහිල්ලාම අපි දන්නවනේ කොහොමද කතා කරන්න කියලා. විදුහල්පති කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරන්න අපි දන්නවනේ. අපි වැඩ කරන තැන අපේ ලොක්කා ළඟට ගිහිල්ලා කතා කරන්න අපිට දන්නවනම් ඒ සියලුම දේනාට වඩා සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ අභියසට ගිහින් උන්වහන්සේට අපි කතා කරනකොට කෑ ගහලා කතා කරන්න බෑ. එතකොට අපි කියන්න ඕනේ. අපි කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මෞංකාරයano. අර ප්‍රශංසාවේදී අපි මෞංකාරයano කියලා කිව්වේ එතන උන්වහන්සේව ප්‍රශංසා කරගෙන නේ. ස්වාමීනි ඔබ වහන්සේ මෞංකාරයano. ඔබ වහන්සේ යහපත්. ඔබ වහන්සේ ලස්සනයි. හැබැයි මෙතෙන්දී එහෙම නෙවෙයි. අපි කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මෞංකාරයano. අපි ඔබ වහන්සේගේ මැවිල්ල. ඔබ වහන්සේ රජුන්ගේ රජ. ඔබ වහන්සේ ස්වාමීන්ගේ ස්වාමීවරයා. ඒ වගේ අර මම අර ප්‍රශංසාවේදී කියලා දුන්නේ. ඒ දෙවියන් වහන්සේගේ නම් අපිට හුරු වෙන්න ඕනේ කියලා. ඒවා මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අතන පාවිච්චි කරා වගේ නෙමෙයි මෙතන වෙනස්. එතන අපි කියන්නේ මෙහෙමනේ ස්වාමීන් වහන්සේ යාහ්වේ ශාවියත්. වහන්සේ සේනාවල ස්වාමීන් වහන්සේ. වහන්සේ යාහ්වේ ශම්මා. එහෙමනේ මෙතන එහෙම නෙමෙයි. ස්වාමීනි ඔබ වහන්සේ යාහ්වේ ශාවියත්. ජෙහෝවා සබියොත්. ජෙහෝවා ජයිරේ. ඔබ වහන්සේ විශාලයි. මම ඔබ වහන්සේව නම දිනවා ස්වාමීනි කියලා. ඒ විදියට. ඉතින් ඒකට හරියන්න ඒ නැමදුම් ගීතිකා අපිට ගායනා කරන්න පුළුවන්. හරි. දැන් පෙන්තකොස්තකාරයින්ට දීමනාවක් තියෙනවා අන්‍ය භාෂා කතා කිරීමේ දීමනාව. නේද? ඉතින් සමහරව අන්‍ය භාෂාව නැහැ කියලා කියනවා. සමහරව ඒක අපෝස්තලවරු විතරයි කතා කරේ කියලා කියනවා. ඉතින් ඒවා ඒ මාතෘකාව මෙතන නැහැනේ. ඉතින් මෙතන මම කතා කරන්නේ මම පෙන්තකොස්ත පාස්ටර් කෙනෙක්. සුදාත්ම දීමනාව තියෙනවා. අන්‍ය භාෂා කතා කිරීම අදටත් තියෙනවා. ඉතින් සමහරුන්ට ඒ අන්‍ය භාෂා කතා කිරීමේ දීමනාව ලැබිලා නැතුව ඇති ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලැබිලා අන්‍ය භාෂාව තියන අය ඔය දෙවියන් වහන්සේට නම දින මොහොතේ අන්න ඒ අන්‍ය භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. අපිට පුළුවන් අන්‍ය භාෂාව පාවිච්චි කරන්න. හොඳට මතක තියාගන්න. නම දින වෙලාවේ අන්‍ය භාෂාවෙන් කෑ ගහන්න බෑ. නම දින වෙලාවේ අන්‍ය භාෂාවෙන් විතරක් නෙවෙයි සිංහලෙන්වත් කෑ ගහලා නම දින්න බෑ. ස්වාමීනි වහන්සේ සර්වබලධාරී හලෙලුයා. ඒක නැමදීම නෙවෙයි. ඒක නැමදීම නෙවෙයි. හරිද? ඒක අර වේදනාවෙන් ඇවිල්ලා අනේ මට උදව් කරන්නකෝ වහන්සේ ලොකුයිනේ කියනවා. අනේ බබා මාරුවෙట్లේ මට උදව් කරන්නකෝ වහන්සේ සර්වබලධාරී. ඒක ප්‍රශ්නයක් නෑ. මොරගසනකොට වෙනයි. හැබැයි අපි නම දිනකොට අපි කියන්නේ හලෙලුයා ස්වාමීන් වහන්සේ සර්වබලධාරී කියලා අපි අන්‍ය භාෂාවෙන් උන්වහන්සේට නම දෙන්න පුළුවන්. හරි. හොඳයි. දැන් මම ඔයගලන්ට කියලා දුන්නා ස්තුති කරන්නේ කොහොමද? 125. ප්‍රශංසා කරන්නේ කොහොමද? 125. දැන් නම දෙන්නත් කියලා දුන්නානේ 125. එතකොට නමස්කාරයේ 175ක් ඉවරයි. දැන් නමස්කාරයේ අන්තිම 125 මොනවද? ඒක තමයි අය දින එක. කොහොමද දෙවියන් වහන්සේගෙන් අය දින්නේ? ඕකටනේ අපි ඉතින් යාඥාව කියන්නේ. කොහොමද දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ? විවිධාකාර අන්දමින් උන්වහන්සේගෙන් ඉල්ලන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. මොකද අලුත් ගිවිසුමේ උන්වහන්සේ අපිට මනහර ප්‍රස්තාවක් දීලා තියෙනවා. ඕනම කෙනෙක් ස්වාමීන් වහන්සේගේ අභියසට ගිහින් අපිට ඕන දේ ඉල්ලන්න. නේද?
ඔය පරණ කිවිසුමේනේ අපිට පූජකවරු අවශ්‍ය වුණේ මේ මැදිහත්කාරකම් කරන්න. නමුත් අලුත් කිවිසුමේ ඇත්ත අපි අනිත් අයගෙන් යාඥා කරගන්න පුළුවන්. ඒක හොඳටම හොඳයි. ඒක හොඳයි. දේවදාසින්ගාවට ගිහින් යාඥා කරගන්න එක හොඳයි. බයිබලෙත් කියලා තියෙනවා යම් කෙනෙක් රෝගාතුරව සිටියොත් සභාවේ වැඩිමහල්ලන් ගොස් තෙල් තියලා යාඥා කිරීම තියෙනවා බයිබලේ. ඉතින් පාස්ටර්ලා ගාවට ඇවිල්ලා යාඥා කරගන්න එක තියෙනවා. හැබැයි ඔබ ක්‍රිස්තියානි කාර්යයක් නම් ඔබට දෙවියන් වහන්සේ දී තිබෙනවා අනර්ග වරප්‍රසාදයක්. ඔබට පුළුවන් දෙවියන් වහන්සේ ගාවට ඍජුවම ගොස් උන්වහන්සේගෙන් අයදින්න ඉල්ලන්න. දැන් ඔබ දෙවියන් වහන්සේ ළඟට ගිහින් අයදිනකොට ඔබ අර 9 දින වෙලාවේ වගේ මේම අර හිටගෙන අර ඒ විදියට කරන්න ඕනේ. ඔබ ඔබගේ ප්‍රශ්නේ කොහොමද කියන්නේ ඒ විදියට කියන්න. දැන් සමහරු ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ අඬාගෙන කියනවා. කමක් නැහැ. දෙවියන් වහන්සේ ළඟට ඇවිත් අඬාගෙන කියන්න. ප්‍රශ්නේ තියෙන පුද්ගලයානේ දන්නේ ඒක කොච්චර රිදෙනවද කියලා ප්‍රශ්නේ. ඒ නිසා සමහරු කියනවා දෙවියන් වහන්සේගේ අභියසට ඇවිල්ලා අඬන්න එපා. නෑ. ඔබගේ ප්‍රශ්නේ විශාල ප්‍රශ්නයක් නම් ඒක අඬලා කියන්න ඕන අඬලා කියන්න. ඔබගේ හදවත වගුරන්න දෙවියන් වහන්සේගේ අභියස. කන්න ඇවිල්ලා ශීලෝවල දෙවියන් වහන්සේ ඉදිරියේ ඇගේ හදවත හැලුවා. ඇයි කිව්වා ස්වාමීනි මට දරුවෙක් දෙන්න කියලා. දුන්නා. ශාමුවෙල්ව දුන්නා දෙවියන් වහන්සේ. ඒ වගේ පරණ ගිවිසුමේම ඔය පූජකවරු ඉඳද්දිම මැදහත්කාරකම් කරන්න කන්නට දෙවියන් වහන්සේ උත්තර දුන්නා නම් අලුත් ගිවිසුමේ අපිට බැරිද ඇවිල්ලා අපි අඬලා වැළපෙලා උන්වහන්සේගෙන් ඉල්ලන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අඬන්න උන්වහන්සේගෙන් ඉල්ලන්න. ඒ වගේ ඉතින් අඬලාමයි ඉල්ලන්න ඕනේ කියලා නෑ. ඔබ කොහොමද ලොකු කෙනෙක් ගාව ගිහිල්ලා උදව් ඉල්ලන්නේ? මේ විදිහට දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න. හැබැයි පැහැදිලිව දෙවියන් වහන්සේට ප්‍රශ්නේ කියන්නේ. මොකද්ද ප්‍රශ්නේ කියලා? ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේ දන්නේ නැති නිසාද? උන්වහන්සේ සර්ව බලධාරී. උන්වහන්සේ දන්නවා හැම දෙයක්ම නේද? නමුත් ඒක උන්වහන්සේගේ ක්‍රමයක්. ඉල්ලන්න. එවිට දෙනු ලැබේ කියලා උන්වහන්සේ කිව්වනේ. ඒ නිසා ඉල්ලන්න. සමහරු කියනවා මම නම් දෙවියන් වහන්සේගෙන් මොනවත් ඉල්ලන්නේ නැහැ. දැන් මම අර කලින් කතාවක් කියවනේ ස්තුති කරනකොට ඉබේම දෙනවා කියලා. දැන් මම කිව්වේ අර දේවල් තුනේදීම අපිට ආශිර්වාද ලැබෙනවා. දැන් අපි ස්තුති කරනකොට අපි නොඉල්ලන දේවලුත් දෙවියන් වහන්සේ දෙනවා. මම කිව්වනේ නේද? ඒකට මම උදාහරණ හිතන් කිව්වනේ නේද? අපිට මොකක් කර ලැබෙනකොට ඒ අපි අගය කොට සලකන විදිය බලලම අපිට වැඩියෙන් දෙන්න අර දෙන්න උත්සාහ කරයි. ඒ වගේ දෙවියන් වහන්සේ ගාවට ගිහින් අපි ස්තුති කරන විදියට උන්වහන්සේ අපිට දෙනවා. දැන් දෙවියන් වහන්සේ ගාව ගිහින් ඉල්ලනකොට දෙවියන් වහන්සේ දන්නවා ප්‍රශ්නේ. හැබැයි ඕගොල්ලෝ ලස්සනට ඉල්ලන්න. ගිහිල්ලා ස්වාමිනේ මගේ ප්‍රශ්නේ මේක තමයි මට මේක දෙන්න කියලා. හැබැයි දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි මේක කරන්න කියලා. තේරෙනවද? සමහර වෙලාවට මිත්‍රවරුනි අපි හිතනවා අපිට මේක ඕනේ කියලා දැන්. හැබැයි අපිට වඩා විශාල දෙවියන් වහන්සේ දන්නවා මෙයාට මේක දැන් ඕනේ නැහැ කියලා. ඉතින් අපිට ඕනේ කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලනවා. ඉතින් දෙවියන් වහන්සේ සමහරවිට උත්තර දෙන්නේ නැහැ. එතකොට අපිට කලකිරෙනවා. අපි කියනවා මම මෙච්චර යාඥා කරා අන්න අර දේශනාවත් පාස්ටර් සුරේෂ්ගේ දේශනාව අහුවෙන් පස්සේ මම ස්තුති කරා අර විදියට මම ප්‍රශංසා කරා අර විදියට නැමදුවා උන්වහන්සේව අර විදියට ඊට පස්සේ තමයි මං ආයදොමට ගියේ. නමුත් එහෙමත් මට ලැබුණේ නැහැ නේ කියලා පොඩ්ඩක් ඉන්න. දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ නැති යාඥාවක් නැහැ ලෝකේ. නමුත් ඒ උත්තර වලින් එකක් තමයි නෑ ඔයාට මං දෙන්නේ නැහැ කියන එක. නැත්තම් මං පස්සේ දෙන්නම් කියන එක. ඒ නිසා දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි මට දෙන්න කියලා. ඉතින් එතකොට දෙවියන් වහන්සේ හැම දෙයක්ම දන්න නිසා උන්වහන්සේ දෙන එක ගැන අපිට සතුට වෙන්න පුළුවන්. එතකොට මම මේ අයදුම අපි අයදිමින් යාඥා කරන එක ගැන මම කියනකොට ලැබෙන උත්තරය පිළිබඳව අපි සෑහීමටපත් වෙන්න ඕනේ කියන එකත් හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ මොන වගේ උත්තරයක් අපිට දුන්නා ඒක අපිට සෑහෙන්න ඕනේ. අපි කියනවා සන්තෝෂයෙන් මම බාර ගන්නම් ස්වාමීනි.
මොකද උන්වහන්සේ දන්නවා. ඇයි උන්වහන්සේ වැනි උත්තරයක් අපිට දුන්නේ කියලා. හොඳයි මිත්‍රවරුනි දැන් මේක තමයි නමස්කාරය. එතකොට මතක් කරගමු. වරදවා ක්‍රිස්තියානියයි හිතන් ඉන්නේ මොනවද? නමස්කාරය වෙනයි යාඥාව වෙනයි කියලා. නේද? නමස්කාරය කියන්නේ මොනවද? හිතන් ඉන්නේ ඒගොල්ලෝ ස්තුති වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා ඒක තමයි නමස්කාරය කියලා. යාඥාව අර අයදින එක කියලා. හැබැයි අද ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නමස්කාරයේ චූටි කොටසක් තමයි යාඥාව. නැත්නම් ඉල්ලන එක. යාඥාව කියලා අපි කියන එක තමයි ඉල්ලන එක. අයදින එක. ඉතින් මම පැයක් ගැන කතා කරා. ඔබට පැයක් නමස්කාර කරන්න ඕනේ නම් විනාඩි 15ක් ස්තුති කරන්න. විනාඩි 15ක් ප්‍රශංසා කරන්න. විනාඩි 15ක් නම දින්න. විනාඩි 15ක් අයදින්න. එතකොට ඔබ පැයක් නමස්කාර කරලා ඉවරයි. ඒක තමයි නමස්කාරය. නමස්කාරය තුල තමයි යාඥාවක් අර්ගත වෙලා තියෙන්නේ. එතකොට දෙවියන් වහන්සේ අපිව මැව්වේ අපි උන්වහන්සේට නමස්කාර කරන ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. දැන් ඔබ දන්නවා නමස්කාරය කියන්නේ මොකක්ද කියලා. ඔබගේ පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්. පෞල් ජීවිතේ වෙන්න පුළුවන්. සභාවේ වෙන්න පුළුවන්. මේ ආකාරව ඔබ නමස්කාරය සකස් කරගත්තොත් දෙවියන් වහන්සේ ප්‍රීතියටපත් වෙනවා. දෙවියන් වහන්සේ ප්‍රීතියටපත් වුණොත් අපි කර්ණ කොටගෙන නැත්නම් අපේ සභාව කර්ණ කොටගෙන ඊට පස්සේ උන්වහන්සේ අපිටත් අපේ සභාවටත් ආශිර්වාද කරන විදිහ දැකලා ඔයගොල්ලෝ පුදුමයටපත් වෙයි. මොනවද මේ අපිට උනේ? ඇයි මෙච්චර ආශිර්වාද අපිට ලැබෙන්නේ කියලා. එහෙනම් සමුගන්න කාලේ හරි නැවතවරක් අපිට මතක් කරලා දෙන්නම්. අද යොම් කිපෝර් දවසේ ඊශ්‍රායල් වල ජෙරුසලේම සිට මේ දේශනය මම ඔබට ඉදිරිපත් කරා. ඉතින් මේක අසපොදා පටන් මේක ක්‍රියාවට දමන්න මේක බයිබලයට අනුව තිබෙන දෙයක්. දෙවියන් වහන්සේට නමස්කාර කර එයින් ලැබෙන ඵල භුක්ති විඳිමින් ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඔබ සියලුම දෙනාට යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද. පොඩි වීකක් කොහොමද ඔව් මේකින් ඔෆ් එකක් ගන්න වෙන එකක් තියෙනවද? අනේ දැන් මේක නෑනේ කැමරා. මොනවාරි කියන්නේ අපිට බයින්. Makeup